සාදු 2022 වසරේ දෙවෙනි මාසේ 22 වෙනිදා අපි දිනය ඉස්සෙල්ලා සිහිපත් කරොත් එහෙම වෙන කිසිම ඉලක්කමක් නැහැ තියෙන්නේ බිඳුව හැරුණකොට අනිත් සියලුම අංක දෙක වශයෙන් තමයි යෙදিলা තියෙන්නේ. නිසා මේ වගේ දිනයක් යෙදෙන්නේ බොහෝම කලාතුරකින්. නිසා සුවිශේෂී දිනයක්. ওই දිනයන් පිළිබඳව සිහිපත් කරනකොට බුද්ධ වර්ෂ, ශක වර්ෂ, මේ ක්‍රිස්තු වර්ෂ, ඒ වගේම අනිත් ආගම්වල වර්ෂ ආදී වශයෙන් වර්ෂ තිබෙනවා. ඉතින් මේ වර්ෂ භාවිතාව කියලා කියන්නේ සංස්කෘතියක්. සංස්කෘතියේ තියෙන එක්තරා ප්‍රධාන අංගයක් තමයි වර්ෂය භාවිතා වීම. ඉතින් අපි දකිනවා බුරුම රටේදී බුද්ධ වර්ෂය භාවිතාවට ගන්නවා. තායිලන්තයේදීත් බොහෝ තැන්වල බුද්ධ වර්ෂයේ භාවිතාවයි සඳහන් වෙනවා. ඒත් බෞද්ධ කේන්ද්‍රස්ථානයේ බවට පත්වෙන ශ්‍රී ලංකාවේ අපිට විශේෂ රාජ්‍ය ලේඛිවිලිවල ලෙහෙසියෙන් දකින්නට අඩුයි. එහෙම නැත්නම් ගුවන් තොටුපළේ තියෙන ලියකියවිල්ලකවත් දකින්නට අඩුයි බුද්ධ වර්ෂය භාවිතා වෙනවා. බැංකු ලියකියවිල්ලකවත් දකින්නට නැහැ. ඉතින් නමට කේන්ද්‍රස්ථානය වුණාට ප්‍රධාන සංස්කෘතික අංගය වන මේ බුද්ධ වර්ෂය භාවිතාව ලංකාවේ තිබ්බනම් ඒක බෞද්ධයන්ගේ බුදුදහමේ කේන්ද්‍රස්ථානයේ බවට තහවුරු කරන්නට එක්තරා ලක්ෂණයක් බවට පත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ නුවණැති පාලකයෝ විසින් ගත යුතුයි බුද්ධ වර්ෂය භාවිතාවට. ඒ වගේම මහා සංඝරත්නයත් ඒ ගත යුතුයි. ඉතින් මට මතකයි මම කාලයක් මේ දේශනාව ආරම්භ කරද්දී දිනේ බුද්ධ වර්ෂයෙන් කියන්න පටන් ගත්තා. ඉතින් එසේ කියන්න පටන් ගත්තාම ඒක දිහා බලන්නේ අන්තවාදී වැඩක් හැටියට. මේ දිනේ භාවිතා කිරීම අන්තවාදී නෑ. බෞද්ධ රටේ බෞද්ධ බුදුදහමේ බුද්ධ වර්ෂය භාවිතා කරොත් අන්තවාදී. ඒක පුදුම රටක්, පුදුම චින්තනයක් තියෙන, පුදුම මිනිස්සු ඉන්න රටක්. ඒ වගේම ඒක තේරෙන්නේ නැති නිසාත් ඒ දිනය නිරන්තරයෙන් භාවිතාවේ නැති නිසා තාත භූත වෙලා බලාගෙන ඉන්නවා මොකක්ද ඒ කියපු දිනේ කියලා. ඉතින් කොහොමද තමන්ගේ භාග්‍යවතුන් වහන්සේගේ ඒ පිරිනුවන් පෑදිනේ ඉඳලා ගන්න බුද්ධ වර්ෂය අන්තවාදී වෙන්නේ? ඒක නරකක් වෙන්නේ කොහොමද? ඒක හැම රටකම තමන්ගේ අනන්‍යතාවයට, තමන්ගේ රටේ තියෙන ප්‍රධානත්වයට තමන්ගේ දිනයත් භාවිතාවට ගන්න ඕන. ඒකෙන් විශාල සංස්කෘතික බලයක්, දේශීයත්වයක්, අනන්‍යතාවයක්, රටක අනන්‍යතාවයක් තහවුරු කරන ලක්ෂණයක්. ඉතින් මේවා ගැන අපේ මහා සංඝරත්නය අවධානයට යොමු කළා. මෙන්න මේව තමයි සංස්කෘතියක් රැක ගන්නවා කියලා කියනවා නම්, රටක අනන්‍යතාවයක් රැක ගන්නවා කියලා කියනවා නම් කරන්න ඕන දේවල්. අනිත්
දින මකා දාන්න කියන එක නෙමෙයි තියෙන්නේ. භාවිතයට තහනම් කියලා වෙන රටවල් වල තියෙනවා. ඒක වෙනම දෙයක්. අපි එහෙම නෙමෙයි අඳුම තරමේ අපේ දිනයත් නොයෙකුත් තැන්වල භාවිතා කිරීම සඳහා යෝග්‍ය කරලා තිබ්බහම විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ කුඩා ළමයින්ට පවා එහෙම දෙයක් තිබ්බහම ඒ රටේ අනන්‍යතාවය එයින් තහවුරු කරනවා. ඒ නිසා හැමතැනම භාවිතාවට බුද්ධ වර්ෂයත් ගණිත්වා කියලා අද මේ දෙකේව ගොඩක් තියෙන දවසේ අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් බෞද්ධ යානේ මොකටද ඉතින් නිවන් දකින්න පුළුවන් ය බුද්ධ වර්ෂය තිබ්බහම. ඉතින් ওই විදියට එක හලහලා ගියාට පස්සේ බෞද්ධයට අවසානයේ මොකද්ද ඉතුරු වෙන්නේ? ඉතුරු වෙන්නේ මොකක්වත්ම නැහැ. මොකද ඔළුවේ තොප්පියක් දාලත් නැහැ බෞද්ධකමට. කරේ මාලයක් දාලත් නැහැ බෞද්ධකමට. හරි ප්‍රශ්නයක් නේද? දැන් තායිලන්තේ වගේ රටවල් වල ගත්තාම ඒගොල්ලෝ බුදු පිළිමේ හරි දාන් ඉන්නවා. ඒක බුද්ධ ගෞරවයෙන් දැම්මහම ඒක වරදක් නෙමෙයි. හැමෝම බුද්ධ ප්‍රතිමාවක් දරාගෙන ඉන්නෝ කරේ. ඒකේ ලොකු අනන්‍යතාවයක්, බලයක්, ශක්තියක් ඇති කරනවා. නමුත් ලංකාවේ බුදු පිළිමයක් කරේ දැම්මොත් ඌ එපා කරපු මිනිහෙක් හැටියට තමයි සලකන්නේ. යක්කු, පෙරේතයෝ, මිනිඔලු කරේ දාගත්තාම ඒකට කමක් නැහැ. ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මොලේ තමයි ඉතින් පින්වත්නි. ඊට පස්සේ අනිත් ආගමිකයෝ ගත්තාම ඒගොල්ලන්ගේ කුරුසය, ඒගොල්ලන්ගේ මේ ශාස්ත්‍රවරයා ඒගොල්ලෝ කරේ දාගෙන ඉන්නවා. ඒක ගෞරවයක්, ඒක අනන්‍යතාවයක්, ඒක ලක්ෂණයක් හැටියට ඒක බොහෝ අගයට සලකනවා. ඒ නිසා මොකාකරි සංකේතයක් තියෙන්න ඕන. දැන් භික්ෂුන් වහන්සේලාට තියෙනවනේ වෙනම සංකේතයක් මෙයා භික්ෂුවක් කියලා පෙන්눔 කරන්න. එයාට තියෙනවා හිස මුඩු කරපු ස්වභාවයේ තියෙනවා සම්පූර්ණ වෙනස්ම ඇඳුමක් කඩකපපු චීවරයක් තියෙනවා. ඉතින් බෞද්ධ වන ඔබට මොකද්ද තියෙන්නේ? නිකන් ඔබ බෞද්ධ කෙනෙක් කියලා හැඟීමක් නිරන්තරයෙන් ඔබට ඇති වෙන්න මොකක්වත්ම නැහැ. අර හිතේ තියනවා කියලා කියනවා. කොහේ හිතේ තියනවද? හිතේ එහෙම තියන්නේ නැහැ. හිත වෙනස් වෙවි එහෙම යනවා. නමුත් නිරන්තරයෙන්ම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාවය, තමන්ගේ බෞද්ධකම පෙන්눔 කරන්න වෙන රටවල් වල තියෙනවා වගේ අපේ රටේ මිනිස්සුන්ටත් තියෙනවා නම් හොඳයි සංකේතයක් කරේ එල්ල ගන්න. දැන් සුද්දෙක් හරි බොහොම ශ්‍රද්ධාවෙන් බුද්ධ රූපයක් හරි ඔන්න අතේ පච්චයක් හැටියට හරි කොටා ගත්තාම ඒක සාපරාධී ක්‍රියාවක් හැටියට සලකලා නිඳා කරනවා, අපහාස කරනවා. නමුත් ඒ මිනිස්සයා මේ බුදුහාමුදුරන්ට තියෙන ආදරයෙන් එහෙම නැත්තම් භක්තියෙන් ඒක කොටාගෙන තියෙන්නේ තමන්ගේ අතේ. නිරන්තරයෙන් මතක් වෙන්න තමන්ගේ අම්මගේ, තමන්ගේ තාත්තගේ, තමන්ගේ ප්‍රේමවන්තයාගේ, තමන්ගේ නෝනගේ, මහත්තයාගේ වගේ අතිශය ප්‍රේමණීය අයගේ දෙයක් තමයි ඇඟේ කොටා ගන්න. නරක කෙනෙක්ගේ දෙයක් කොටා ගන්න නැහැනේ. තමන්ට තියෙන දයාපන්න භාවය පෙන්눔 කරන්න. නමුත් මෙහි ඉන්න යක්කු ටික අරකට නිඳා කරලා, නිග්‍රහ කරලා, අපහාස කරලා, විනාශ කරලා දානවා. ඒ නිසා චේතනාව බලන්න මොනතරම් හැඟීමකින්ද ඔවුන් ඒක දරාගෙන ඉන්නේ කියන එක. එහෙම නැතුව හැමදේම එක එක විදියට වැරදි කියලා බැලුවට පස්සේ මං හිතන විදියට මොකද්ද වැරදි නැත්තේ? බෞද්ධයෙකුට මොකද්ද වැරදි නැත්තේ මේ ශ්‍රී ලාංකික අයට? හැමදේම වැරදි. කරේ මාලයක් බුද්ධ පිළිමයක් දැම්මත් වැරදි. බුදුහාමුදුරන්ගේ පච්චයක් කෙටුවත් වැරදි. හාමුදුරු කෙනෙක් වාහනයක ගියත් වැරදි. හාමුදුරු සෙරෙප්පු දැම්මත් වැරදි. හාමුදුරු සැපසේ විවේකීව හිටියොත් ඒත් වැරදි. රට ජාතිය වෙනුවෙන් වැඩ කරොත් ඒත් වැරදි. පැත්තකට වෙලා පාඩුවේ හිටියොත් ඒත් වැරදි. ඉතින් හරි අමාරුයි හිතා ගන්න මේ රටේ මිනිස්සුන්ගේ මොලේ කොතනින් ආරම්භ වෙලා තියෙනවද කියලා හිතන්න අමාරුයි. ඒක විශාල ප්‍රශ්නයක්. ඒකට හේතුව බොහෝම කයිවාරු දොඩවන මේ බෞද්ධ සමාජයට සංස්කෘතික පොතක් නැහැ. සංස්කෘතික පිළිවෙතක් නැහැ. මල ගෙදර කරන්නේ කොහොමද කියලා අහන්නේ මල් ශාලාවේ.
මගුල කරන්නේ කොහොමද කියලා අහන්නේ පණ්ඩකයෙක්ගෙන්. එහෙම නැත්නම් සැලුම්කාරයෙක්ගෙන් තමයි ඒක අහගන්න ඕන. ගිහිල්ලා ඌ තමයි කියන්නේ මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ කියලා. සංස්කෘතියක් නැහැ, පොතක් නැහැ, පිළිවෙලක් නැහැ. ඉතින් මහා ලොකුවට මහා සංස්කෘතියක හිමි පිරිසක් හැටියට තෙපර බාන්නට නම් බොහොම සමත් වෙලා තියෙනවා මාධ්‍යවල ටීවී ඉස්සරහා ඔහේ කයිවාරු දොඩවන්නට නම් ඉන්න ඕන තරම් මිනිස්සු. එනිසා මේ ප්‍රධාන සංස්කෘතික අංගයක් වන මේ රටකට සංස්කෘතික පොතක් හැදුවනම් මේ රටේ මහා නායක ස්වාමින් වහන්සේලාගේ සංස්කෘතික බලධාරීන්ගේ මාළුකුවට සංස්කෘතික අමාත්‍යාංශයක් තියෙනවා. නමුත් කරන්නේ භාෂාත්‍රිත්වයකින් යුක්තව සංස්කෘතික පොතක් මේ රටට වමනා කරනවා. එහෙම නැත්තම් මේ අයාලේ යන මහා මෝඩ පිරිසක් හැටියට තමයි දකින්න තියෙන්නේ. එවිට තමන්ගේ අනන්‍යතාවයන් තමන්ට අහිමි වෙච්ච සමාජයක් හැටියට දකින්න තියෙනවා. ඉතින් ඒ වගේම පින්නතුනේ මේ රටේ ඉන්න කිසිම බෞද්ධයෙකුට උප්පැන්න සහතිකේ ඇරෙන්නට කිසිම ලියකියවිල්ලක් නැහැ තමන්ගේ බෞද්ධකමට. ID එකේවත් නැහැ බුද්දිස් කියලා ගහලා නැහනේ. ඒ නිසා දැන් ඉදිරියේදී බෞද්ධ කියලා දාන්නෙත් නැහැ ශ්‍රී ලාංකික කියලා උප්පැන්නෙත් දාන්නේ. එතකොට බෞද්ධයා කියලා සංකේතයක් කොතනකවත් නැහැ. අතු ගෑවිලාම ගිහිල්ලා ඉවරයි. මං කියන්නේ ඒක උප්පැන්න සහතිකේ නම් එහෙම දැම්මට කමක් නැහැ. කාටත් පොදුනේ. ඒකට කමක් නැහැ. නමුත් ශාසනික බලධාරීන් විසින් බෞද්ධයාට බෞද්ධ සහතිකයක් නිකුත් කළ යුතුයි. ඒ නිසා භික්ෂු පරපුර විතරක් නෙමේ රැකගත යුත්තේ බෞද්ධ මහා නායක ස්වාමින් වහන්සේලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසම රැක ගන්න ඕන. මම හිතන්නේ ටිකක් භික්ෂු භික්ෂුණී කියන පිරිසට රැකගන්න යම්කිසි අනන්‍යතාවයක් ඇතුව සංස්කෘතික වැඩපිළිවෙලක් ඇතුව යම්කිසි ශේස්ත්‍රයක් තියෙනවා. දැන් සංස්කෘතික සහ සාමණේරයන් වහන්සේගේ පැවැත්මට සාමණේර බණ දහම් පොත තියෙනවා. ඊට පස්සේ අපි ගත්තාම ඒ වගේ භික්ෂූන් වහන්සේලාට විවිධ සහතික තියෙනවා. සාමණේර සහතිකේ තියෙනවා, උපසම්පදා සහතිකේ තියෙනවා. ඒව දෙනවා. ඒව තියෙනවා. නමුත් බෞද්ධයාට බෞද්ධකමට සහතිකයක් ගෞරවාන්විතව පළ කරලා නැහැ. බෞද්ධයට බෞද්ධ සංස්කෘතික පොතක් ගෞරවාන්විතව එහෙම දීලා නැහැ. එහෙම හදලා නැහැ. එහෙම ප්‍රකටව නැහැ. ඒ නිසා ඒ විශාල අඩුපාඩුව මේ රටේ බලධාරීන් මේ රටේ මහා නායක ස්වාමීන් වහන්සේලා ඉදිරියේදී සකසත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බෞද්ධයට බෞද්ධ සහතිකයක්, බෞද්ධ සංස්කෘතික පොතක්, දැන් උප්පැන්න සහතිකෙත් නැතිකොට බෞද්ධ සහතිකයක් ලබා දිය යුතුයි. ඒ වගේම ඊටාම සදහැසිතින් ආගමික ස්වභාවයන් වලින් එක්ක පළවා හැරපු පිරිසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සිය කැමැත්තෙන් ඉවත් වෙච්ච පිරිසක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රටකින් සංක්‍රමණිකයෙක් වෙන්න පුළුවන්. බුදු දහමට එන්න කැමැත්තෙන් ඉන්න පිරිසක් ඉන්නවා. බුදු දහමට ඇවිල්ලා ලියාපදිංචියක් ලබා ගන්න කැමති මිනිස්සු ඉන්නවා. අනේ මිනිස්සුන්ට බෞද්ධ වෙන ක්‍රමවේදයක්, චාලිත්‍ර ක්‍රමවේදයක් හදන්න ඕන නේද? මේමයි බෞද්ධ වෙන්නේ. පන්සලට ගිහින් අපි සමාදන් වෙලා එහෙම නැත්නම් ඒ පොත් ටික කටපාඩම් කරලා එහෙම නැත්නම් එහෙම ප්‍රකාශයක් ලබා දීලා සහතිකයක් ලබා දීලා සිල් රෙද්දක් ලබා දීලා දැන් අපි දකිනවා මේ දලයි ලාමා ස්වාමීන් වහන්සේගේ වගේ ඒ සංස්කෘතික පරිසරයන් වල බොහොම ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් සලුව කියලා එකක් දානවා. මිත්‍රත්වයේ සලුව කියලා එකක් කරට දානවා. ඒක තමයි සිල් රෙද්ද වගේ එකක්. ඒක කරට දානවා. ඒක තමයි මිත්‍රත්වයේ සලුව. ඉතින් අන්න ඒ වගේ සිල් රෙද්දක් වනි දෙයක් හෝ ඒ පරිත්‍යාග කරලා එවැනි සංස්කෘතික අංග මේ රටේ තියෙන්න ඕන. ඉතින් පින්නතුනේ
මෙන්න මේවා නැති නිසා තමයි සංවේගය සංස්කෘතික දෙපාර්තමේන්තු කෝටි මිලියන බිලියන ගණන් වැය කරනවනේ. ඉතින් මේවා කරලා තියනවද? මේවා නේද කෙරෙන්න ඕන. ඒ නිසා වැඩපිළිවෙලක් තියෙන්න ඕන. භික්ෂුවකට භික්ෂූත්වයක් ලබා ගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ගිහියෙකුට බෞද්ධකම ලබා ගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒකත් එයාට හොඳ නැත්තම් හේතු දක්වා ඉවත් වෙන්නත් වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එතකොට පුළුවන් මේ රටේ ඉන්න බෞද්ධ ප්‍රමාණය ගණනය කරගන්න, ඉවත් වෙන ප්‍රමාණය ගණනය කරගන්න, ඒ වගේම යම්කිසි කළමනාකරණයක් ඇති කරගෙන කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා දිහා සුභවාදී විදියට බලන ඇස් තියෙන මිනිස්සු පහළ වේවා කියලා අද 2022 දෙවෙනි මාසේ 22 වෙනිදා වැනි දෙකේව ගොඩක් තියෙන දවසක රටක් හැටියට ජාතියක් හැටියට පළවෙනිය වෙන්න මේ දේවල් මේ රටේ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම මනුෂ්‍ය වර්ගයාගෙන්ම. බුදුදහම හැමතිස්සෙම අතහැරීම ගැන මතක් කරන. බොහොම හොඳයි. අතහරින්න, දන් දෙන්න, මේව කරන්න කියලා තියෙනවා. මම හිතන්නේ අර සංස්කෘතික පොත කියන එක නිර්මාණය වෙනකොට ඒක ඇතුළට අන්තර්ගත වේවි ගොඩාක් වෙලාවට මහා සංස්කෘතික වැඩපිළිවෙලක් එක්කම. මොකද ඒකෙදී ක්‍රියාත්මක වෙනවනේ වෙසක් පෝය කරන විදිය, පොසොන් පෝය කරන විදිය, මිනිස්සෙක්ගේ තියෙන කුදු මහත් බෞද්ධයාගේ තියෙන උත්සව කරන විදිය, අවුරුද්ද කරන විදිය ආදිය සියල්ල පවතිනකොට මිනිස්සුන්ට ඇත්තටම උගන්වන්න ඒ තුලින්ම හැකියාව ලැබේවි. ගෙයක් පිරිසුදුව පිළිවෙලට තියාගන්න විදිය, ඇඳුමක් පිරිසුදුව පිළිවෙලට අඳින විදිය, බුද්ධ වන්දනාවක් බුදු කුටියක් පිළිවෙලට හදන විදිය, ඒ වගේම ආර්ථික සැලැස්මක් කළමනාකරණයක් ඇති කරගන්න විදිය, ව්‍යාපාරයක් ආරම්භ කරන විදිය, ඒවා ඇති කරගන්න පුළුවන්. ඉතින් අපේ යම්කිසි සංස්කෘතික වැඩපිළිවෙලක් තිබුණා, නිෂ්පාදන පාරම්පරික පිළිවෙලක් තිබුණා, පරම්පරාවක් තිබුණා. ඒකත් බින්දේ මේ නූතන අධ්‍යාපන ක්‍රමය. ඒ කාලේ රත්තරන් හදන මිනිස්සු පරම්පරාවෙන් ඔක්කොම රත්තරන් හැදුවද නැද්ද? රත්තරන් හැදුවා. වලං හදන මිනිස්සු ඒගොල්ලන්ට වෙනවම කුලයකුත් දාලා ඒගොල්ලොන්ගේ වෙනවම වලං හදන පරම්පරාවක් සිටියා. වුන් පරම්පරාවෙන්ම ඒ පෝසිලි මේ වලන් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. කුඹුරු කරන මිනිස්සයා පරම්පරාවෙන්ම ඒ ගොවිතැන් ආදී කුඹුරු ආදී කරගෙන තියෙනවා. ඉතින් ඒ ශේස්ත්‍රයත් මේ තියෙන නූතන අධ්‍යාපන ක්‍රමය විනාශ කළා. දැන් මේ අධ්‍යාපන ක්‍රමයෙන් එළියට එනකොට ඌට වලං හදන්නත් බෑ. කුඹුරු කොටන්නත් බෑ. රත්තරන් හදන්නත් බෑ. පස්සේ මිනිහම කල්පනා කරනවා යුනිවර්සිටි ගිහිල්ලා ගෙදර ඇවිල්ලා වාඩි වෙලා ස්තෝපේ මම මොනවද ඉගෙන ගත්තේ කියලා. ඒ ඉගෙන ගත්ත දේ කොහොමද මේ සමාජේ ප්‍රායෝගික කරන්න කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් කොහේ හරි බලනවා රාජ්‍ය රැකියාවක් හරි නිකන් ඉන්න තැනක් හරි පුටුවක් රත් කරන තැනක් හරි තියෙනවා නම් කියලා. ඉතින් මිනිහට පුළුවන් අකුරු ටික ලියන්නනේ. එන යන වාර්තාවක් ලියන්න. ඒව මේව තමයි. ඉතින් කොහේ හරි නිෂ්ඵල රැකියාවක් නිර්මාණය කරලා ඊටාම අඩු මුදලකට රැකියාවක් කියන නාමයට ඔන්න රැකියාවක් කරනවා. ඒ විශිෂ්ට නිර්මාණයක්, නව නිර්මාණයක් කරන් තරම් ඔවුන් ළඟින් බහුතරයක් ශක්තියින් හටගෙන ඇති කරගෙන නැහැ. සුළු පිරිසක් තමයි තමන්ගේ ස්වඥානයෙන් නිර්මාණශීලීව ඉගෙනගෙන සමාජයේ වටිනාකමක් තියෙන දෙයක් ඉගෙනගෙන ඉස්සරහට යන්නේ. අනිත් ඔක්කොම විශාල අගාධයකට වැටෙනවා. එහෙමනම් ඒ තිබුණු අපේ තිබුණු ඒ සංස්කෘතික
පිළිවෙතත් પરම්පරාවත් ඒකත් සමාජයේ පැවැත්මට දියුණුවට එදා යුගයේදී උපකාරක වුණා කියන එක අපි සිහිපත් කරන්න ඕන. ඊළඟට ධර්මයේ ගත්තාම පින්නතුනේ ධර්මයේ තියෙනවා කොටස් ගණනාවක්. ග්‍රාමවාසී භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ග්‍රන්ථ දූරේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. විදර්ශනා දූරේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා. මේ සියලු දෙනා වහන්සේලාම ඉන්න ඕන. සියලු දෙනා වහන්සේලා ඉන්න ඕන. වෛද්‍යවරු වුණාම වෛද්‍යවරු මනුස්ස ශරීරයේ සියලු අංගවලට බෙදිලා වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලෝ අස්ථි සම්බන්ධයේ වෛද්‍යවරු, සම සම්බන්ධයෙන් වෛද්‍යවරු, කන පිළිබඳව විශේෂඥයෝ, ඇස පිළිබඳව විශේෂඥයෝ, දත් පිළිබඳව විශේෂඥයෝ ආදී වශයෙන් මේ නොයෙකුත් මොලේ සම්බන්ධයෙන්, ශෛල සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයෝ වශයෙන් බෙදී පවතිනවා. ඒක ඊටාම හොඳයි. ඉතින් ඒ වගේම අපි මේ එකිනෙකාට වෛර කරගන්න, ගහ බැන ගන්න ඕනේ නැහැ. දස්තුත්තර කියන්න හොඳ නැහැ. මේ අස්ථි සම්බන්ධයෙන් එක්කෙනාට දත් තමයි වැඩිම ශ්‍රේෂ්ඨ. ඒ නිසා අස්ථි වැඩක් නැහැ. දත්ම ඉගෙන ගන්න හැමෝම කියලා. ඉතින් ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා අතර බෝධි පූජා දක්ෂ ලෙස කරන්න පුළුවන් භික්ෂු පරපුරක් ඉන්න ඕන. පිරිත් ටික කියන්න පුළුවන් දක්ෂ භික්ෂු පරපුරක් ඉන්න ඕන. ඒ වගේම ග්‍රාමීයව බණ දහම් ටික කියන්න පුළුවන් භික්ෂු පරපුරක් ඉන්න ඕන. ගමේ දානමාන ආදී කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් භික්ෂු පරපුරක් ඉන්න ඕන. ඒ වගේම ධර්මය අධ්‍යයනය කරන විදර්ශනා ධූරයේ යෙදෙන පිරිසක් ඉන්න ඕන. ග්‍රන්ථ ධූරයේ යෙදෙන ග්‍රන්ථ පිළිබඳව අධ්‍යයනය කරන පිරිසක් බවට පත් වෙන්න ඕන. නමුත් දැනට ලබා දෙන භික්ෂූන්ට ලබා දෙන අධ්‍යාපන ක්‍රමය කෙලවර බටේ දාලා තියෙන්නේ පැවිදි භූමියට නෙමෙයි. කෙලවර බටේ නැමිලා ගිහිල්ලා මෙහෙම භික්ෂූත්වයේ පැත්තෙන් බටේ ඇතුල් වෙන වතුර බටයක් කියලා අපි හිතමුකෝ. බටේ ආයි අනිත් පැත්තෙන් ගිහිල්ලා ඉවරලා ගිහි පැත්තට තමයි හෝස් බටේ වැටෙන්නේ. එතකොට වුන් ශාසනික පිළිවෙත් කරන්න නෙමෙයි භික්ෂූත්වයේ ඇතුලේ ඉඳගෙන ඉගෙනගෙන තියෙන්නේ ගිහි ජොබ් එකක් කරන්න. භික්ෂූන්ගේ වර්තමාන අධ්‍යාපන ක්‍රමය සැකසීලා නැහැ. සුන්නත් දුහවිලි විනාසයි. ඉතින් බින්නතුනේ ඊට පස්සේ ඒ භික්ෂුවට මේ ශාසනය ඇතුළේ දෙයක් කරන්න තේරෙන්නේ නැහැ. එයා ඉතින් ආයි ග්‍රන්ථ ධූරය ඇදෙව්වට බෞද්ධ ග්‍රන්ථ ධූරයක් නෙමෙයි අද හදාarලා තියෙන්නේ උන් බාහිර ග්‍රන්ථ ධූරයක්. ඒ නිසා ඒකත් අරගෙන ආයි බාහිරේ ඔන්න ඉස්කෝලේකට ගුරුපත් වීමක්. එහෙම නැත්නම් මේ වෙනකොට ප්‍රාදේශීය සභා පළාත් සභාවල් වලත් මං හිතන්නේ එක එක පුටු දෙන ස්වභාවයක් තියෙන ස්වාමීන් වහන්සේලාට. අනේ උන්වහන්සේලාට එතන තමයි හම්බ වෙන්නේ. දැන් එතනදීම නෙමෙයි වරද තියෙන්නේ. මේ කුමක්ද මේ ග්‍රන්ථ ධූරය කියන එකෙන් අදහස් වෙන්නේ බුදුදහම, ඉතිහාසය, සංස්කෘතිය, භාෂාව, සભ્યත්වය පිළිබඳව ගැඹුරින් හැදෑරීම තමයි කරන්න ඕන. ඉතින් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. වෙන මොකද්ද අර සිලබස් එකක් දෙනවා. ඒක පස්සේ යන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ වටේ තියෙන ඒවා එකක්වත් බලන්න කියවන්න හැකියාවක් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අපේ පාරම්පරික වෙදකම වැළලීලා යනවා. පාරම්පරික සංස්කෘතික ක්‍රමවේද, ධර්ම, අටුවා, ටීකා, ටිප්පණි ඒවා කොහෙද? ඒවා අටුවාවෙම තමයි ඉතින් පින්නතුනේ. අටුවෙම තමයි අටුවාව. ඒවා බලන්න වෙන්නේ. ඉතින් මේ ඒවයින් යම්කිසි අයින් වෙලා සම්ප්‍රදායෙන් අයින් වෙලා මේවා හදාරගෙන යන සුළු භික්ෂු පිරිසක් තමයි අද මේක ගැන කතා කරන්නේ, මේව පරිශීලනය කරන්නේ, මේව සමාජගත කරන්නේ. ඉතින් ඒ උන්වහන්සේලාට අපේ নমස්කාරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නැත්තම් බුද්ධ ශාසනය ඉවරයි. දැන් මේ විදර්ශනා ධූරේ හරි වේවා. ඒ තමන්ගේ සෝ කැමැත්තෙන් ස්වාධීනව හදාරගෙන යන තැන් තමයි තියෙන්නේ. එහෙම නැතුව එහෙම ප්‍රතිපත්ති මේ වශයෙන්ම හදාරන්න තියෙන තැන් හරීම අඩුයි. ඒ වගේම නැති තරම් පින්නතුනේ. ඉතින් මෙන්න මේවෙනි අභාග්‍යවන්ත විදියට හැම තත්වයක්ම අසාර්ථක කරගත්ත જાතියක් පිරිහෙනවා කියන එක අහන්න දෙයක් නැහෙනේ. පිරිහෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඉතින් අපි මිනිස්සුන්ට අතහරින්න කියන්නේ ඉස්සෙල්ලා හම්බ කරන්න ඕන.
සිද්ධාර්ථ කුමාරයා රජ වුණ නිසානේ රාජ්‍යත්වයේ ඉන්න නිසානේ රජකම් පවා අත්හැරලා දාන්න එන්න පුළුවන්. අනේ පිටිසුතුමා මහා බැංකුව අධිපති කෙනෙක් වෙච්ච නිසානේ යාට ඒව අත්හැරලා පින්කම් කරන්න පුළුවන් වෙච්චේ. සිද්ධාර්ථ කුමාරයාට බිරිඳක් අත්හරින්න ලැබෙන්නේ දරුවෙක් අත්හරින්න ලැබෙන්නේ දරුවෙක් බිරිඳක් හිටපු නිසානේ. නැත්තම් මොකද අත්හරින්නේ? ඒ නිසා මේ සමාජයේ මිනිස්සුන්ට අත්හරින්නට කලියෙන් දියුණු වෙන්නට උගන්වන්න ඕන. දියුණු වෙලා ඊට පස්සේ මිනිස්සයාටම ජීවිතේ තේරුම් අරගෙන අත්හරින්න වැඩපිළිවෙල උගන්වන්න ඕන. එහෙම නැත්තම් මේ සමාජයේ අත්දැකීම් නැමැති අත්හැරීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මම මොනවද අත්හරින්නේ කියලා. ඔය පාරේ ඉන්න පිස්සෙකුට ගිහිල්ලා අපි බන කියන්නේ නැහැ නේ මොකද? මිනිහට අත්හරින්න දෙයක් නැහැ. ඒ මනුස්සයට ගිහින් කිව්වොත් ඔය ගෙවල් දොරවල් වලට තියෙන ආසාව අත්හරින්න. ඒ මනුස්සයා කියයි මට ගෙයක් දොරක් නැහැ. ඔය භාර්යාවට ස්වාමි පුරුෂයාට තියෙන බැඳීම අත්හරින්න. මිනිහා කියයි මට භාර්යාවක් නැහැ ස්වාමි පුරුෂයෙක් එක්ක නැහැ කියලා කියයි. එතකොට මොකද අත්හරින්නේ? දරුවන්ට තියෙන ආසාව අත්හරින්න. ඊට පස්සේ කියයි මට දරුවොත් නැහැ. ඒ නිසා මට දරුවන්ට අත්හරින්න දෙයක්වත් නැහැ කියයි. එහෙනම් මිනිස්සෙක් ඉස්සෙල්ලා අත්හරින්න ලබාගෙන තියෙන්න ඕන. අත්දැකීම ලබලා තියෙන්න ඕන. එතකොට ලබලා අත්හරින එකද හොඳ නොලබා අත්හරින එකද හොඳ? ලබලා අත්හරිනකොට තමයි පින්නතුනේ අතහැරීම කියන්නේ මොකද්ද කියලා අතහැරීම මොනතරම් අමාරුද කියන අත්දැකීම එයා ලබන්නේ. එහෙම නැත්නම් එයා තුළ යත්හැරීමක් වෙන්නේ නැහැ. ඒවැත්තන්ට ඒක තේරෙන්නේ නැද්ද මන් දන්නේ නැහැ. ටිකක් කල්පනා කරලා බලන්න වෙනතුනේ. දැන් ඔය ඇත්තන්ට කිව්වොත් රජකම අත්හරින්න කියලා. ඔය ඇත්ත කියන්නේ මොකද්ද? මට රජකමක් නැහැ. ඒ නිසා ඉතින් අත්හරින්න දෙයක් නැහැ. රජකමක අත්හැරීමේ තියෙන වේදනාව එහෙම නැත්නම් ඒකට මොනතරම් බල සම්පන්න හිතක් ඕනද කියන එක ඒක හදාගන්න එයා දන්නේ නැහැ ඒ දේ නොලබා අත්හරිනවනම්. ඒ නිසා මිනිස්සෙකුට ඉස්සෙල්ලම අත්විඳීමක් තියෙන්න ඕන, අත්දැකීමක් තියෙන්න ඕන. ජීවිතේ ඊට පස්සේ විඳවීමක් තියෙන්න ඕන, ප්‍රත්‍යක්ෂතාවයෙන් යුක්තව අත්හරින්න ඕන. අර එක්තරා මිනිස්සෙක් කිව්වා සිද්ධාර්ථ කුමාරයන් නම් සියල්ල භුක්ති විඳලා අවසානයේ ඉතින් හැමෝටම අත්හැරීමක් ගැන කතා කළා කියලා. ඒක හැබෑව. හොඳට මිදි රස දන්නෝ, පළතුරු රස දන්නෝ, බීම රස දන්නෝ, මත්ද්‍රව්‍ය වල රසක් දන්නෝ, හොඳට ඒවා භුක්ති විඳා. නලඟඩංගේ නැටුම් වල සුන්දරත්වයක් දන්නෝ. ඒ සුන්දරත්වයේ තුලින් අසුන්දරත්වයේ තේරුම් ගත්තා. අපිට පොඩි කාලෙම මේක කිව්වා මෙයා මිදි රස දන්නෙත් නැහැ, මිදි රස දන්නෙත් නැහැ, නලගණන්ගේ රස දන්නෙත් නැහැ, කානිවල් එකේ රස දන්නෙත් නැහැ, සිනමා ශාලාවේ රස දන්නෙත් නැහැ. අනේ පොඩි හාමුදුරුවෝ කොහෙදෝ අහසින් පාත් වෙච්ච වගේ විලම්බීත වෙලා ඉන්නවා. එනිසා බුදුදහම පච්චත්තම් වේදිතම්බෝ විඤ්ඤෝ හේති. දුක විඳලා දුක තේරුම් අරගෙන ඒ දුකින් අත් මිදෙනවා බොහොම ගැඹුරු ආධ්‍යාත්මික අතහැරීමකින්. එහෙම නැතුව අත්හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි මේ වෙන්නේ නැත්තේ, නිවන් දකින්නේ නැත්තේ. අර පිස්සෝ වගේ තමයි. අර පිස්සගෙන් ඇහුවා මුකුත්ම නැහැ. ඉතින් අත්හරින මුකුත්ම නැහැ. ඉස්සෙල්ලා අත්හරින්න දෙයක් තියෙන්න ඕන මිනිස්සෙක් ළඟ. නැත්තම් කොහොමද යාට අත්හැරීමේ අත්දැකීම ලබන්නේ? දැන් රූපයක් අතහැරීමේ අත්දැකීම ගැන කතා කරන්න පුළුවන්ද ඇස් දෙකක් නැති මිනිස්සෙක් ළඟට ගිහිල්ලා? හරි ඔබ කියන්නකෝ රූපය අතහැරීමේ බණක් ගිහිල්ලා ඇස් දෙකක් නැති මිනිස්සෙක් ඉස්සරහා කොහොමද කියන්නේ කියලා මට කියන්න. රූපේ ආදීනවේ පෙන්වන දෙයක් කියන්න බලන්න පුළුවන්ද කියලා? පුළුවන්ද?
පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එතකොට ශබ්දයේ තියෙන ස්වභාවය පිළිබඳව බීරෙක් ළඟට ගිහිල්ලා කතා කරන්න බෑ. වචනේ සංවරය පිළිබඳව ගොළුෙක් ළඟට ගිහින් කතා කරන්න බෑ. දිවට රස දැනෙන්නේ නැති කෙනෙක් ළඟට ගිහිල්ලා රස තෘෂ්ණාව පිළිබඳව කතා කරන්න බෑ. එහෙමනම් ජීවිතේ බොහොම ගැඹුරින් තේරුම් ගත යුතු පරාස තියෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. ඒ නිසා මිනිස්සුන්ට දියුණු වෙන්න, හරි හම්බ කරන්න, මිනිස්සුන්ගේ හීන මොනවද කියලා බලලා ඒ හීනවලට යන්න ඉඩ දෙන්න ඕන. ඒ හීනවල තියෙන කෙලවර ආදීනවය ඒත්වම තේරුම් අරගෙන ජීවිතයේ යථාර්ථය සොයන්න එන පිරිසට මේ විදර්ශනාව මාර්ගයේ ධර්මයේ දෙන්න ඕන. එහෙම නැත්නම් එතනින් බිඳලා නෙමෙයි දෙන්න ඕන. එයා තුලින්ම ඒක මතුවලා තියෙන්න ඕන. දැන් අපි මේ බලහත්කාර මිනිස්සු නිවන් දක්වන්න යන නිසානේ නොයෙකුත් ප්‍රශ්න හටගන්නේ. එහෙම නෙමෙයි. මිනිස්සෙගේ කැමැත්ත තියෙන්නේ කොහෙද? ඒ කැමැත්තට යන්න දෙන්න ඕන. ඒ කැමැත්තට ගිහිල්ලා විඳවලා ජීවිතේ තේරුම් අරගෙන එන්න දෙන්න ඕන ධර්මයට. ඒක තමයි විදර්ශනා ධූරේ තියෙන කෙලවර අත්දැකීම. එනිසා මිනිසුන්ට ඒ රසය විඳින්න දෙන්න ඕන. දැන් මම කුඩාම කාලේ මහාන වෙලා ඉඳි මට හරි කිති කැවෙන කුතුහලයේ මේ කොල්ලන්ගේ හැසිරීම පැවැත්ම පිළිබඳව. ඔවුන් පුදුම මේ සතුටකින් ඉන්න පිරිසක් ඇති කියලා හිතෙනවා. එතකොට මට ඒ කාලේ හිතෙනවා වාහන එලවන්න හිතෙනවා, ආසා හිතෙනවා, බයික් පදින්න ආසා හිතෙනවා. අර කොල්ලෝ යනවා වගේ සංගීතවලට යන්න ආසා හිතෙනවා, සිනමා ශාලාවකට යන්න ආසා හිතෙනවා. ඉතින් අපි පොඩි හාමුදුරුවෝ හැටියට ඉතින් බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ හරි සන්තෝෂ වෙනවා, hina වෙනවා ගමන ගිහලා අපිට යන්න නෑනේ. අපිට එහෙම නෑනේ කියලා හිතෙනවා. දැන් ඔයනි ස්වභාවයකින් යුතුව තෙරපිලා යම්කිසි පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් ලොකු වුණාම එයාට තියනවද ජීවිතේ? එහෙම නැහැ. ඉතින් ඒක නිසා ඒ භික්ෂුත්වයේ හරි ඉඳගෙන ඒ නිදහස තියෙන්න ඕන මම කියන්නේ යම්කිසි ආකාරයක අත්දැකීම් ලබන්න. දැන් නම් භික්ෂුන් වහන්සේලාට තියෙනවනේ භික්ෂුන් වහන්සේලාට සිනමා පටයක් ආවම අධ්‍යක්ෂකවරුම එක්කන් ගිහිල්ලා මුලින් පෙන්නනවා. ඒ විදිහට ඉතින් සිනමා අල්ලලා යන්න පුළුවන්. මං කියන්නේ පොඩි හාමුදුරුවෝ අරගෙන ගිහිල්ලා අර මැඩිගෝ රවුම් වල චවන්න ඕන. ඒ පොඩි හාමුදුරුවෝ අරන් ගිහිල්ලා මූදේ නාන්න දෙන්න ඕන. ඒ පොඩි හාමුදුරුවන්ට ආස වෙසක් එක පෙන්නන්න ඕන ගිහිල්ලා අරගෙන යන්න දෙන්න ඕන. ඒගොල්ලන්ටත් දුවන්න පනින්න ඉඩ දෙන්න ඕන. මොකද හිතනේ හදන්නේ. ශරීරය නෙමෙයි හදන්න පින්නතුනේ. හිත හදන්නේ. උන්වහන්සේලාටත් කරණම් ගහන්න, වැලි ගොඩේ සෙල්ලම් කරන්න, පොඩියට මේ සෙල්ලම් බාණ්ඩ පද්දන්න ඒව දෙන්න ඕන. අපිට දුන්නේ නැහැ. අපි හැබැයි හොරෙන් හදාගෙන කඩෙන් ගෙනාවු සෙල්ලම් බඩු නෙමෙයි අපි හැදුවේ. අපිම නිෂ්පාදනය කරපු සෙල්ලම් බඩු තමයි අපි පැද්දුවේ. අපි පොඩි කාලේ අපි පන්සලේදී හරි අපිට කවුරුත් ගෙනල්ලා උපාසක අම්මලාවත් මහත්තුරුවත් කාර් එකක් බස් එකක් බයික් එකක් දෙන්නේ නැහැ පොඩියට. පොඩි උන්ට දෙන අවුරුදු 7 8 ළමයින්ට දෙන ඒවා දෙන්නේ නැහැ නේ. ඉතින් අපිම හදා ගන්නවා ඒක ලී කෝටු වලින් හදනවා, ටිම්බෙලෙක් වලින් හදනවා, පොල් කටු වලින් හදනවා, ගොක්කොල වලින් හදනවා. හැබැයි නිර්මාණශීලී බවකුත් ඒකේ තියෙනවා අර කඩෙන් ගෙනල්ලා පද්දන ඒවට වඩා. ඉතින් පොඩි හාමුදුරු කෙනෙක් කියන්නේ පවුනේ එක අතකින් බලනකොට. පොඩි හාමුදුරු කෙනෙක් කියන්නේ පව්. ඉතින් ඒ නිසා අර උන්වහන්සේලාට ඒ ළමා කාලයක්නේ කොතන වුණත් ඒ තියෙන්නේ. ඒ ළමා කාලේදී ඒ ළමා කාලය ඒ පොඩි හාමුදුරු උණයි කියලා අත්හරින්න දෙන්නේ නැතුව මනසක් හදලා නුවණක් හදනවා වගේ අර භූතයෝ වගේ පිටින් කොටු කරලා හිරකාරයෝ හදන්න නෙමෙයි ඕන මනසක් හදන්නයි ඕන. ඔන්න ඕක කියන්නේ මේ බරපතල ටික ඔක්කොම කිව්වේ. නොයෙකුත් දේවල් වලින් හිර කරලා බැඳලා ගිරවෙක් වගේ කූඩුවක දාලා හදන්න නෙමෙයි. භික්ෂුවක් වේවා, උපාසකයෙක් වේවා, උපාසිකාවක් වේවා, භික්ෂුණියක් වේවා කවුරු හරි අවබෝධයෙන් යුක්ත මනසක් හදන්නයි අවශ්‍ය කරන්නේ. එහෙම නැතුව මේ හිරකාරයෝ හදන්න නෙමෙයි. දැන් බෞද්ධයෝ හිරකාරයෝ කරනවා. මතවාදී වැටකින් හාමුදුරුවෝ හිරකාරයෝ කරනවා මතවාදී වැටකින්.
තේම සංස්කෘතික හිරකාර වැට හැමෝම එකිනෙකාට එක පනවගෙන බුද්ධියක් නැති නිසා සම්මර්ෂණයකින් ජීවිතේ ගන්න දන්නේ නැති නිසා හැමෝම කෙරෙහි වෛරයෙන් ඉන්නේ හිත යටි. භික්ෂූන් වහන්සේලා ගිහියෝ කෙරෙහි වෛරයෙන් ඉන්නේ හිත යටි. එතකොට ගිහියෝ භික්ෂූන් වහන්සේලා කෙරෙහි වෛරයෙන් ඉන්නේ. දැන් මේගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම ඕගොල්ලෝ සම්පූර්ණම ඔය ඔක්කොම ඉන්න පන්සල් වලට අපැහැදිලි. පැහැදීමක් නැහැ. හිත යට ඇත්ත කතාව බැලුවොත් පැහැදීමක් නැහැ කිසිම කෙනෙක් කෙරෙහි. මොකද හේතුව? සංස්කෘතික මොලෙන් ගැටෙන්න සියල්ල සකස් වෙලා ඉවරයි. භික්ෂුන් වහන්සේලා ගත්තොත් එහෙම පින්නතුනේ ඒත් එහෙමයි කියන්නේ ගිහියෝ ගැන. මුන් එක එක්කත් විශ්වාස නැහැ. මුන් ඔක්කොම කාලා කන්නේ. මුන් ඉන්නේ ඔක්කොම අපේ මොනවා හරි වැරද්දක් බලන්න. මුන් ඉන්නේ කොයි වෙලාවක හරි අපිට අංචියක් අදින්න කියලා අර ඒ වගේ මහා අපහැදීමක් තමයි තියෙන්නේ. ඒ නිසා සමස්ත බෞද්ධ සංස්කෘතිය ෆේල් විනාශයි. ඊට පස්සේ පැරණි පරපුර වැඩිහිටි පරපුරයි තරුණ පරපුරයි ගැටෙනවා. ඒකට හේතුව වැඩිහිටි පරපුර තරුණ පරපුරේ ක්‍රියාවලිය ප්‍රතික්ෂේප මුවෙන් සහ බැනවැදීම් වලින් නිරන්තරයෙන් දකිනවා. ඊට පස්සේ තරුණ පරපුර වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපේ සහ නොයෙකුත් දේවල් ඔවුන්ට දාන තහංචි තුල ඔවුන් විරුද්ධකාරයෝ හැටියට දකිනවා. එතකොට බලනකොට වැඩිහිටි පරපුරයි තරුණ පරපුරයි අතරත් ගස්ඨන තියෙනවා චේතාන්විතව. ඇයි මේ හැමදේම ඇති වෙලා තියෙන්නේ? මිනිස්සෙක් සංස්කෘතික වෙලා තියෙනවා යථාර්ථවාදී වෙන්නේ නැතුව. යථාර්ථවාදී වෙන්නේ නැතුව චේතාන්විත ජීවිත හඳුනා ගන්නේ නැතුව අමු මෝඩ සංස්කෘතිකවාදී වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ සැනහුණු මනසක් නැති විපරිත මනසක් තියෙන මානව වර්ගයේ බී වෙලා තියෙන්නේ. ඉතින් අනිත් අය අනිත් ආගමිකයෝ මේ බුදුදහම දිහා සිංහල ජාතිය දිහා බලාගෙන ඉන්නවා. ඔවුනොවුන් නැසෙන ඔවුනොවුන් විනාශ වෙන අදූරදර්ශී මෝඩ ජන කොට්ටාසයක් හැටියට. මං හිතන්නේ අනිත් ආගමිකයන්ට පේන විදිය මම හරියටම කිව්වොත් එහෙම ලොකු හැලියක් තියෙනවා. ඒ හැලියේ කකුලුව ගොඩාක් ඉන්නවා. ඒ හැලිය රත් වෙනකන් ඒ හැලිය ඇතුළෙම ඉන්න කකුලුව පොඩ්ඩක් එකිනෙකාට සටන් කරගෙන ඒක ඇතුළෙම පොඩ්ඩක් පීනන්න ඊට මේට බලනවා. ආන්න ඒ වගේ තමයි සිංහල බෞද්ධ සංස්කෘතිය හා සිංහල ජාතිය. එතකොට ඇයි අපිට ඕන් නැහැ කියන අන්න ඒකම තමයි ඒගොල්ලන්ගේ තියෙන මනසේ තියෙන දුර්වලතාවය. ඔවුන් විසින්ම ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ සભ્યත්වය, ඔවුන්ගේ වටිනාකම, ඔවුන්ගේ දිවි පැවැත්ම, ඔවුන්ගේ සංවර්ධනය, සමූහ සංවර්ධනය, රටක් හැටියට සංවර්ධනය ඒ ඔක්කොම බිඳ දාගෙන තියෙනවා අනවබෝධීත අදූරදර්ශී සහ මෝඩ කල්පිතයෙන්. ඉතින් ඒ උදවිය හැමෝම ඕ අපිට වැඩක් නැහැනේ අනිත්‍යයිනේ. හැබැයි මිනිස්සු අනිත්‍ය දන්නෙත් නැහැ, දුක කියන්නේ මොකක්ද දන්නෙත් නැහැ, අනාත්ම දන්නෙත් නැහැ, පටිච්චසමුප්පාදේ දන්නෙත් නැහැ, මොකක්වත් නැහැ. නමුත් මොකද්ද කාලකන්ණි සංකල්පයක, නින්දිත පහත් සංකල්පයක ඉන්න බව නම් මිනිස්සුන්ව අපිට පේන්න තියෙනවා. ඇයි ඒව ගැන කතා කරේ? මේවා පරිපූර්ණ නොවූ තැන අවුල් ජාලයක්. අවුල් ජාලයක් තියෙන තැනකට මිනිස්සෙකුට ධර්මය කියන්න බෑ. නිර්වුල් මනසක ඍජු මනසක මිනිස්සු සිටිය යුතුයි. ඉතින් මේ අනුශාසනා කරාම මේ වහලා මේවා එක එක බලධාරීන් ඉන්නවා, වගකී යුත්තෝ ඉන්නවා, මේවා ක්‍රියාත්මක කරන තැන් තියෙනවා. මේවා එකිනෙක ක්‍රියාත්මක වුණොත් පමණයි රටක් හැටියට, ජාතියක් හැටියට, වර්ගයක් හැටියට
දහමක් හැටියට හොඳ අවබෝධයකින් නැගී සිටින්නේ. ඉතින් මේ නිවන් මඟ කියලා කියන්නේ පින්නතුනි මහා අමුතු අහසේ තියෙන දෙයක්. එහෙම නැත්නම් භව ගානක් ගිහිල්ලා ලබන්න ඕන දෙයක් බවට පත් කරලා තියෙන්නේ කවුද? මේ මොලයක් නැති නිවැරදි අර අච්චාරු සහගත අර දේවල් සියල්ලම අසාර්ථක වෙච්ච සංස්කෘතික මනසක්. බුදුහාමුදුරුවෝ මේක බිහි කරලා දුන්නේ පොඩි එකාගේ ඉඳලා අවුරුදු 60 70 80 100 ඉන්න මිනිස්සු දක්වාම වළංගු දහමක් හැටියට. ඒ කියන්නේ ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්. ඔය ඇත්තම කතා කරනවා අනුරාධපුර යුගයේ වැනි පොළොන්නරු යුගයන් වල මේ භික්ෂූන් වහන්සේලා වේවා ගිහියෝ වේවා අතර මේ අධිගමයන් නොලබපු වෙනේ තමයි හොයන්න අමාරු. අනිත් හැමෝම ලබලා හිටියේ කියලා නේ. එහෙම අහලා තියෙනවා. ඒ කියන්නේ පිළිතුරේ ඒකෙන් අදහස් වෙන්නේ මේක ඊටාම සරල දහමක් අර ඔක්කොම හැදිලා තියෙනවා නම්. ඒ කාලේ හැදිලා තිබ්බනේ දේවල් ටික. රටක් හැටියට, ජාතියක් හැටියට, සංස්කෘතියක් හැටියට පුදුම නිර්මාණශීලී මිනිස්සු, ශක්තිමත් මිනිස්සු හිටියා කියලා අර අපිට ඒ ගල් කුලවල් අපිට කියනවා. කියාපානවා. කයින් නිරෝගිමත්, මනසින් නිරෝගිමත්, හරියට ඍජු සංකල්ප අදහස් තිබුණු, තම ජාතියම වනස ගන්න, තම ජාතියටම ඉගැන්වීම් කළා නැති. දැන් කාලයක් ඒ යුගයේ තිබුණා. දැන් මේ ජාතියේදී එහෙමනේ. මේ ජාතියට ඇවිල්ලා කිව්වා දරුවන් හැදීම ආර්ථිකයට බරක්, දරුවෝ හදන්න එපා කියලා කාටද ඉගැන්වුවේ? මේ බෞද්ධ සිංහල ජාතියටම ඉගැන්වුවා. ඒක බාරගත්තද නැද්ද? බාරගත්තා. සිංහල නර්ස්ලම, සිංහල බෞද්ධ නර්ස්ලම එකතු වෙලා, සිංහල බෞද්ධ ડોක්ටර්ස්ලම එකතු වෙලා සමස්ත ජාතිය විනාශ කිරීමේ ක්‍රියාවලියට යෙදුණා. ඒවා ආරම්භ කරේ සිංහල නම් ගත්ත ත්‍රස්තවාදීන් විසින් තමයි. රාජ්‍ය නායකයෝ බවට පත් වෙලා ජාතිය විනාශ කරන්න උපාය මාර්ග යෙදුවේ. එහෙම යොදලා විනාශ කරා. ඉන්න මිනිස්සුන්ගේ ඔළුවට පක්ෂපාත දැම්මා. දැම්මට පස්සේ උන්ට තමන්ගේ සભ્યත්වය, තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ වටිනාකම, තමන්ගේ දහමට වඩා අර පක්ෂපාත ඔළුවේ කැරකෙන්න පටන් ගත්තා. ඒකෙන් පින්නතුනේ දැන් තියෙන්නේ ආගම ධර්මයේ නෙමෙයි මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන පක්ෂපාත. ඒක කාලයක් තිස්සේ උපායශීලීව කරපු දෙයක්. ඒකට හේතුව අර දේවල් අපිට උගන්වන්නේ නැතුව නිරන්තරයෙන්ම පක්ෂපාතම ඔළුවට වැටෙනකොට පක්ෂපාත තමයි ඔළුවේ කැරකෙන්නේ. අපේ බෞද්ධ ධර්ම නෙමෙයි. ඊට පස්සේ බෞද්ධ ධර්මවත් උඩට ගන්න බැරි මට්ටමට පක්ෂපාත වලින් ඔළුව පිරෙනවා. ඒක තමයි මේ සමස්ත සමාජෙ මේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ තියෙන දෙයක් නෙමෙයි. මේ සමස්ත සමාජෙම මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන මට කමන්නේ මොන පාට තිබුණත්, රතු පාට තිබුණත්, නිල් පාට තිබුණත්, කොළ පාට තිබුණත්, කහ පාට තිබුණත් මට අදාළත්වයක් නැහැ. මේ මිනිස්සුන්ට ජීවිතේ ඇත්ත දකින්න බැරි තරමට මේ මිනිස්සුන්ගේ වර්ණ හිර කරලා තියෙන මිනිස්සුන්ගේ ඔළුව. එක්කෙනෙකුට නෙමෙයි මේ කතා කරන්නේ සමස්ත සමාජයේම තියෙන තත්වයට. මේවා අපේ සෝමහාමුදුරුවෝ කතා කළා. බාරගත්තේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි මහානායක හාමුදුරුවන්ට කතා කරා. දැන් මේක හදන්න බෑ. ඔක්කොම එකයි. ඔක්කොම හොර තක්කඩි ටික. මුන් හදන්න බෑ ආයුෂ්මතුනි. අපේ පාඩුවේ අපි ඉඳිමු කියන දේවල් තමයි මට මහානායක හාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඉතින් අපි මේව ගැන කතා කරාම ඇත්තටම අපිට විරෝධී පිරිසක් බිහි වෙනවා. මොකද හේතුව අර පක්ෂපාත වලින් නිර්මාණය වෙච්ච දේ බුද්ධිමත් සමාජයක් නොවන නිසා. ඉතින් මේකත් විදර්ශනාවට. මේක තමයි මිනිස්යාගේ මොළයේ ඇතුලේ, මිනිස්යාගේ මනස ඇතුලේ මිනිස්යාව වෙනස් කරගත යුතු දේවල්. ඉතින් මේවායින් වෙනස් වෙන්නේ නැතුව දහමක් ඉස්සරහට එන්නේ නැහැ. මිනිස්යාගේ ජීවිතේ අර නිවැරදි බෞද්ධ සම්ප්‍රදාය
ඉපැරණි සම්පදාය ඇවිල්ලා නැත්තම් බලවත් වෙලා නැත්තම් ඒ නිසා මම දකිනවා අපිලිවෙලම යම් ලෝකේ જાතියක් වේද ඒ තමයි සිංහල බෞද්ධ මේ જાතිය මේ සංස්කෘතිය මේ සම්ප්‍රදාය කිසිම පිළිවෙලක් නැහැ කිසි දෙයක් පිළිවෙලක් නැහැ හරීම මට ගයක් හැටියට උපමා කළොත් මට පේන්නේ බිත්ති දිරා ගිය වහලේ ලී දිරා ගියපු තනින් තනින් උළු කැට එහෙම නැත්නම් ඉලුක් කැඩිලා තෙමෙන වඩිච්ච බිච්ච නිරන්තරයෙන්ම තෙමෙන තා වැස්සකට දෙකකට තුනකට ඩොග් ගාලා කඩාගෙන බිමට වැටෙන දි รา පු ගයක් හැටියට තමයි බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සමාජය මට පේන්නේ. ඉතින් ඉක්මනින් මේක කියන්නේ අනේ කඩාගෙන වැටිලා ඔක ඉවර වෙයන් කියලා ඒක වෙනව දැකලා සතුටු වෙන්න නෙමෙයි. ඉක්මනින් අර තෙමෙන තැන් හදාගනිව්. ඉක්මනින් අර තෙම කැඩාගෙන වැටෙන තියෙන වඩිච්ච බිච්චි වලට මැටි ටිකක් ගහලා හදාගනිව්. කියන අරමුණෙන් තමයි අනගාരിക ධර්මපාලතුමා සෝමහාමුදුරුව වැනි උන්වහන්සේලා මේ මතක් කරේ මෙන්න මේ කඩාගෙන වැටෙන ගේ කණු ටිකක් ගහලා තව බල ටිකක් දාලා වැල් ටිකක් කොතලා මේක හදාගනිව්. ඉතින් මේක තේරුම් ගන්න තරම් ශක්්‍යතාවයක් තියෙන බුද්ධයක් තියෙන නායකත්වයක් රටේ තියෙනවා නම් අහුම්කන් දීලා මේව කරත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් මේ රටේ මිනිස්සු නම් ඕන තරම් රැවටෙන්න සූදානමින් ඉන්නවා. ඒකට හේතුව රැවටෙන්න සූදානම් සමාජයකට ඉතින් ඇත්ත කියලා වැඩක් නැහැ නේ. දැන් සෝමහාමුදුරුවෝ ඇත්ත කිව්වා ඇත්ත කිව්වට ඇත්ත නෙමෙයි මිනිස්සු ගත්තේ. රැවටීම. රැවටීම තමයි මිනිස්සු ගත්තේ. නිසා රැවටීම සුන්දරයි ඇත්ත තිත්තයි. එසා මිනිස්සු රසවත් වස ගෙනල්ලා බොන. දැන් මම කිව්වා එක්තරා කිරිපිටි જાතියක් බොන්න එපා කියලා. මේ අපේ මේ ඉන්න සංස්කෘතියේ ඉන්න මිනිස්සු පිළිබඳව මට මේ හිතා ගන්න බැරි කම තියෙන්නේ. මට කවුරු හරි තේරුම් කරලා දෙන්න. මම කිව්වා හවල් පිටි જાතිය බොන්න එපා. ඒ වයින් අනිවාර්යෙන් කැන්සර් හැදෙනවා. ඔය නොයෙකුත් කැන්සර් වලට හේතු සාධක මේකයි කියලා වෛද්‍යවරු පෙන්නලා තියෙනවා මේ කියලා ඉවරලා පරේක්ෂණ වලින්ම මේ කිව්වා. අනේ ඉතින් ළමයි වෙන දෙයක් බොන්නේ නැහැ. ඉතින් ළමයි බොන්නේ ඉතින් සෙම එනවනේ අනිත් ඒවා බිව්වහම. සෙම නැති හින්දා කැන්සර් බොනවා. ඒ පිටිවල නාමයක් කැන්සර් කියන නම කිට්ටුවෙන් යනවා. ඉතින් ඒක නිසා පුදුම සමාජයක් පුදුම සංස්කෘතියක් තියෙන්නේ. පුදුම මොලයක් තියෙන්නේ කියලා මට තමන්ගේ දරුවන්ට දෙන්න එපා කියලා කිව්වහම එහෙම කල්පනාවක් නෑ මිනිස්සුયો. ඇයි මිනිස්සු ජීවත් වෙන්නේ මොකටද? දරුවන්ට උගන්වන්නේ මොකටද? දරුවෝ හදන්නේ මොකටද කියලාවත් ඒ මිනිස්සුවත් දන්නේ නෑ. තමන් ජීවත් වෙන්නේ මොකටද? තමන් ආවේ මොකටද? තමන් තා අවුරුදු කීයක්ද ජීවත් වෙන්නේ කියලා දැනගෙන ජීවත් වෙයව. එහෙම තමයි අනගාരിക ධර්මපාලතුමාගේ භාෂාව. තමන් ආවේ මොකටද? තමන් ජීවත් වෙන්නේ මොකටද? තමන් කොච්චර කාල ජීවත් වෙනවද කියලා දැනගෙන ජීවත් වෙන්න. පොඩ්ඩක් හිතන්න පුරුදු වෙන්න. 5000ක් පවතින කියලා අඩුම තරම මේ බුද්ධ ශාසනය මහා සංඝරත්නය මහරහතන් වහන්සේලා හදලා තියෙන්නේ. තවත් 2500ක් පවතින්න ඕනනේ. තවත් 2500ක් පවතින අපි මොනවද කරලා තියෙන්නේ? ගල් කණු ටිකද පවතින්නේ? ශක්තිමත් දර්ශනයක්. ශක්තිමත් දර්ශනයක්. මේ බයිනව නෙමෙයි.
ඔයගොල්ලොන්ට දැන් අපිට බයිනෝ අපිව කන්න හදන්නේ ආම්දුරන තරහා ගිහිල්ලා කියලා හිතන්න එපා. මේක බලන්න මේ චවත් જાතියක් නසන්නවත් තව ආගමක් පරයා යන්නවත් තම ආගමක් එක්ක සටන් කරන්නවත් නෙමෙයි මේ උගන්වන්නේ. තමන්ගේ රටක සංස්කෘතියක පිළිවෙතක තියෙන කාලකන්නිකම් හදාගන්න කියන සමාජ දැනුවත් කිරීම තමයි මේ කරන්නේ. ඉතින් මේක කාරුණික බවක්ද අකාරුණික බවක්ද කියලා එක මම හිතන්නේ ඔබේ ඥානයේ හැටියට තමයි තේරෙන්නේ. අර කීමට කියනනේ මෝඩයට කල්යාණ මිත්‍රත්වය නිකන් පේන්නේ මහා දරුණු වසක් විසක් වගේ. ඒ වගේම ඥානවන්තයට නිදානයක් පෙන්නනවා වගේ කියලා එකක් තියෙනවා. ඉතින් අඥාන සමාජයක් නම් මේ සමාජයේ මේක වැළඳගන්නේ බනිනවා නිඳා කරනවා අපහාස කරනවා කියලා හැටියට. ඉතින් සත්පුරුෂේ මිනිස්සෙක් හිටියොත් තේරුම් ගනිවි මේ මට නිදානයක් පෙන්නුවා අපිට නිදානයක් පෙන්නුවා අපෙන් කළ හැකි කාර්ය අපි ඉෂ්ට කරගන්න ඕන. නායකයෙක් හැටියට මහා නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට අධිකරණ නායක හාමුදුරු කෙනෙක් හැටියට එහෙම හිතනවා. දර්ශනය නැහැ. මුලින්ම දර්ශනයක් නැහැ. දැන් අපේ හාමුදුරු ටික එකතු වෙලා දේශපාලනයට ගිහිල්ලා මොකද්ද කරේ? කරපු දෙයක් නැහැ. කරේ මොකද හේතුව දර්ශනයක් ඇති මිනිස්සෙක් එපා එතෙන්ට යන දර්ශනයක් නැහැ. අපි මොකද්ද කරන්න ඕන කියලාවත්. මාන්නය උද්දච්චකම දඩබ්බර ගති තමයි මට දකින්න ලැබෙන්නේ. මං උන්වහන්සේලා හම්බෙන්න ගියාම මහා ඉදිමිච්ච ගති පාලනය කරගන්න බැරි උද්දච්ච ගති විතරයි දකින්න ලැබුණේ. උන්වහන්සේලා කරේ එකතු වෙලා මොකද? පන්සල් හදන එක නතර කළා. ඕන කිලෝමීටර් 5ක් ඇතුලේ තව පන්සලක් හදන්න එපා. අපි ගිහියොත් හරියට අනුමත කරනවා. පන්සලක් හැදෙනවා නම් ඒ පන්සලක් තව එකක් ඕනේ නැහැ. මේ පන්සල් හැදුනාම පන්සල් දෙකට වෙනවා. දායකයෝ දෙකට බෙදෙනවා. බලන්න එතනම මානව හැඟීම නැහැ. එතනම අපි ඔක්කොම සංඝයා වහන්සේලා කියන හැඟීම නැහැනේ නේ. පන්සල් වලට බෙදිලා, නිකා වලට බෙදිලා, ಜಾති වලට බෙදිලා, වර්ග වලට බෙදිලා, කුල වලට බෙදිලා, සියන් නිකාය, රාමඤ්ඤ නිකාය, අරනිකාය, මේනිකාය, ත්‍රිනිකාය බවට බෙදිලා. කවුද මේ? මේ තමයි අඥානකමේ ලක්ෂණ. මේ තමයි පුහුදුන්කමේ ලක්ෂණ. ඒ තමයි පින්නතුනි මහා මෝඩකමේ ලක්ෂණ. මේවා තියෙන්න බෑ. දැන් ওই නිකායවල තිබ්බට එහෙම කුලාවල අය නෙමෙයි ඉන්නේ. මම සියන් නිකායෙත් මහාන වෙලා තියෙනවා. මම සර්ජින් නිකායෙත් මහාන වෙලා තියෙනවා. එහෙම මේ කුලවලට නෙමෙයි දැන් බෙදෙන්නේ. දැන් මේ වික්ෂුන් වහන්සේලා ආරණ්‍ය වාසික වුණාම ආරණ්‍ය ගතව මහාන වෙනවා. පොඩි කාලේ පොඩි උම්ම මහාන කරගන්නේ නැහැ නේ ආරණ්‍ය වල. ආරණ්‍ය වල ගොඩාක් දුරට මහාන කරගන්නේ යම්කිසි ජීවන අත්දැකීමක් එක්ක ධර්මයේ යෙදෙන්නට එන කැමැති පිරිස. පන්සලේ තමයි අධ්‍යාපන කටයුතු වලට මහාන වෙන අය ඉන්නේ. ඉතින් විශාල හැදෙන්න දේවල් තියෙනවා නේද කියලා කල්පනා කරලා මේවා හදාගන්න මේවා ගැන කතා කරන්න අවධියකින් බලන්න තව අවුරුදු 2500ක් පහ වුණාට පස්සේ ඒ කියන්නේ මේ 2000නේ දැන් ඍතු වර්ෂ වලින් 2022 නේ මේක 3022ට ගිහිල්ලා 4022ට ගිහිල්ලා 5022 ඉඳගෙන බුදුදහම දිහා බලන්න. එදාට බුදුහාමුදුරුවෝ කියන නාමයත් එක්ක තියෙනවා. විද්‍යාත්මක කරන්න ඕන, යථාර්ථවාදී කරන්න ඕන, චේතනාහම් භික්කවේ කම්මම් වදාමි කියන තැනට ගන්න ඕන. චේතාන්විත සාධාරණ ධර්මානුකූල මිනිස්සු නිර්මාණය කරන්න ඕන. සිත පිරිසුදු කරගන්න වැඩපිළිවෙලක්. ගත පිරිසුදු කරගන්න, කට පිරිසුදු කරගන්න නෙමෙයි, හිත පිරිසුදු කරගන්න වැඩපිළිවෙලක් ඇති වෙන්න ඕන. අන්න එහෙම වුණාම විද්‍යාව මගහැරලා යන්න බැරි මිනිස්සුયો ගතානුගතික සම්ප්‍රදායන් ඉක්මවලා මේක ආරක්ෂා කරනවා. ඉතින් මම එක වෙලාවක පස්සේ කල්පනා කළා මේක මෙහෙම කිව්වට මේ සමාජේ බාරගන්නෙත් නෑ. මේ සමාජේ නායකත්වයක් විසින් කොච්චර බෞද්ධ නායකත්වයක් කියලා තේරුණත් මේක කරන්නෙත් නැත්තම් මම දන්නේ ඉදිරියේදී කරයිද නැද්ද කියලා
කරන්නේත් නැත්තම් මම හිතුවා මේ බුද්ධ ආගම රැකෙන්න ඉතින් සිංහල බෞද්ධම ඕනේ නැහැ කියලා. ඉතින් නුවණක් තියෙන මිනිස්සු ඉන්නවා නම් ලෝකේ දර්ශනයක් ඇති මිනිස්සු ඉන්නවා නම් ඒක විද්‍යාත්මකව ගලපගත්ත පිරිසක් ඉන්නවා නම් ඒගොල්ලෝ ඒක සැනසීම පිණිස ගෙනියයි කියලා. එහෙමයි හිතනවා. ඉතින් අපේ මිනිස්සු කම්මැලි જાතියක්, හිතන්න බැරි જાතියක්, අමතක වෙන જાතියක්, දර්ශනයක් නැති જાතියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දූෂ්‍ය භාවය කියන එක සුළු සේවකයාගේ ඉඳන් මහ සේවකයා තුලටම ගලාගෙන යන්නේ ඇයි? ඒකට හේතුව අර බෞද්ධ පන්නරේ නැති නිසා. බෞද්ධ නිවැරදි ඉගැන්වීම, දර්ශනය, පෞරුෂය නැති නිසා තමයි ඒ හැමදේම එහෙම වෙන්නේ. අපි දකින්න සුළු සේවකයාත් දකින්න පට්ට හොරෙක්. අපි රෝහලක් තුල ගත්තොත් එimhe අතු ගාන මිනිහා මේ ඇටෙන්ඩන්ට් ගෙන් ඉඳලා ගත්තාම එතන ඉඳලම යන උඩට. ඒ රෝහලේ ක්‍රියාවලිය. ඊට පස්සේ කාර්යාලයක ගත්තාම ඒත් එimhe අතු ගාන මිනිහගෙන් පටන් ගත්තාම උඩටම යනවා. ඒත් ඒක එහෙම තමයි. ඊළඟට එහෙම පරිවර්තනය වෙලා ගිහිල්ලා ඕක භික්ෂුන් වහන්සේ අතරත් ක්‍රියාත්මක වෙනවා. දේශපාලඥයා අතරත් ක්‍රියාත්මක වෙනවා. ඇයි ඒ ක්‍රියාත්මක වෙන්නේ? ඒ පන්නරේ නැති නිසා. ඒ දර්ශනේ නැති නිසා. ඒ සංස්කෘතිය නැති නිසා. ඒ අපේකම නැති නිසා. ඒ රටක් කියන හැඟීම නැති නිසා. මූලික ඉගැන්වීම් තුළ ඒ මානව හැඟීම් නැති නිසා. ගුරුවරයා ළමයින්ට ආදරේ නැති, ළමයි ගුරුවරුන්ට ආදරේ නැති, හැමෝම අකුරට වැඩ කරන, අර එකිනෙකා අතර තියෙන බැඳීම් සම්පූර්ණයෙන් නැති සමාජයක්ද නැද්ද කියලා ඔබම කල්පනා කරලා බලන්න. ගුරුවරු ආදරේ නම් ළමයින්ට හරම කරනවද? තමන් ඉල්ලීම් දෙනකන් අපි උගන්වන්නේ නැහැ. අපේ පඩි 12000 වැඩි එකන් අපි යන්නේ නැහැ. වෛද්‍යවරු ලෙඩුන්ට ආදරය කරනවා නම් අපේ මේවා වෙටුප් දෙනකන් අපි යන්නේ නැහැ රෝහලේ. එහෙම කරන්නේ නැහනේ. ගෞරවනීය චරිත බවට පත් උනේ භික්ෂූත්වය, ගුරුත්වය, වෛද්‍ය වෘත්තිය වැනි දේවල් ගරුත්වයට පත් උනේ, භාජනය උනේ, වන්දනීයත්වයට භාජනය උනේ. වෛද්‍යවරයට වැන්දා. දැන් යන්තම් වඳීම තියෙන භික්ෂුවට ඒකත් නැති වෙගෙන යන්නේ. ගුරුවරයට වැන්දා. ඒකට වැන්දේ මුදලට සීමා කළ නොහැකි සේවාවක් කරන පිරිසක් නිසා. අනර්ගීය මේහයක් කරන පිරිසක් නිසා. දැන් ඒක බිඳ දාගෙන තියෙනවා. ඒ විනාශ කරගෙන තියෙනවා. නැති කරගෙන තියෙනවා පින්නතුනි. ළමයිත් හිතන්නේ අපි සල්ලි දෙනවා. ගුරුවරයා වෙලාවට උගන්වන්න ඕන, හරියට උගන්වන්න එච්චරයි. අපි සල්ලි දුන්නා. මේ තමයි පින්නතුනේ පිරිහෙන යුගයක, පිරිහෙන කාලයක තියෙන ලක්ෂණ. ඒ නිසා මේ රට කාගේද කියලා කවුරුත් දන්නේ නැහැ. අපි හිතනවා රජේ කියලා, රජේ හිතනවා අපේ කියලා, ජනතාව හිතනවා රජේ හාමුදුරුවන්ගේ කියලා, හාමුදුරුවෝ හිතනවා ජනතාවගේ කියලා. මේ රට කාගේද? මේ සංස්කෘතිය කාගේද? මේ අධ්‍යාපනය කාගේද? අපි කාගේද කියලා අපි දන්නේ නැහැ. අපි කාගේද අපි දන්නේ නැහැ. රට කාගේද අපි දන්නේ නැහැ. අපි කාගේද අපි දන්නේ නැහැ. බුද්ධ ආගමේ අයිතියත්, ධර්මයේ අයිතියත් කාගේද කියලා දන්නේ නැහැ. එනිසා ඥානය බලය වේ, ඥානය ධනය වේ කියන කාරණා හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. මේ රටට හැඟීමක් තියෙනවා නම් පින්නතුනේ, මේ රටේ ඉන්න ප්‍රධාන බලවතුන්, මැති ඇමතිවරු, ඒ අමාත්‍යාංශයකට ගිහිල්ලා වාඩි වෙලා හිටියොත් ටික වෙලාවක් පින්නතුනේ, එතෙන්ට එන චෙක්පත් ප්‍රමාණය, මුදල් පසිම්බු ප්‍රමාණය අපිට පේනවා. චෙක්පත් අරන් ඇවිල්ලා යටින් තියලා
හිමින් සැරේ ෆයිල් එක තියලා වැඩේ කරගන්න. ඒවා අපිට ඕන තරම් දකින්න ලැබෙනවා. ඒ හැම චෙක්පතක්ම ඒ හැම මුදල් පසුම්බියක්ම එන්නේ හොඳ දෙයකට නෙමෙයි. එක්ස්පයර් වෙච්ච බෙහෙත් ගේන්න. කුළු බඩු වර්ග ගේන්න. නොයෙකුත් රට අනුමත නොකරන භාණ්ඩ ගේන්න. මත්ද්‍රව්‍ය වර්ග ගේන්න. නොයෙකුත් දේවල් දහස් ගණනකින් අකටයුතුකම් පාස් කරගන්න තමයි අර මුදල් පසිම්බු සියල්ල එන්නේ. එතකොට මේ රටේ දන්නවා මැති ඇමතුවරු ඉහළ තත්ත්වයන් ඔක්කොම දන්නවා මුදල් ලැබෙන්නේ අකටයුතුකම් වලින් මිසක් සද්භාවයේ දෙයකින් Tamanට මුදල් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ ඉහළ ඉන්න මිනිස්සු එහෙම අකටයුතුකම් කරන්නේ? මූලික පදනම, මූලික සංස්කෘතිය, මූලික හැඟීම, මූලික පද්ධතිය මේ අපේය කියන හැඟීම නැහැ. හරි දැන් අපි හිතනවා ඕ මැති ඇමතුවරු තමයි සෞතු ජනතාව හරි ෂෝක් කියලා. නෑ පිටුතුනි. ගමේ වැඩ කරන ගොවියත් හරිම සෞතුයි. ගොවියා වසවලින් නාවල ඒක උදේ පාන්දරත් තෙල් ගහලා මැස්සෝ මේ කූමි ටික අයින් කරලා ගිනින් දෙනවා. වස පිටින්ම මාකට් එකට විකුණන්න. එහෙම හොඳ නෑ නේද කියලා ඇහුවාම මිනිහගේ උත්තරේ අපි නෙමෙයිනේ කන්නේ. ඉතින් ලංකාවට ප්ලාස්ටික් හාල් ගේනවා. අමෙතුමා හොඳ නෑ නේද ප්ලාස්ටික් හාල් කැවුවාම හරි නෑ නේද කෘතිම හාල් නෙමෙයි ඒවා අර එක්තරා දෙයකින් නිෂ්පාදනය කරන දේවල්. ගහේ හැදෙන හාල් නෙමෙයි. මේ කාන්තාර රටවල් වලින් හාල් ගේන්නේ කොහෙන් ගේනද හාල්? ඒ නිසා ඊට පස්සේ ඒ ඇමතිවරයා දෙන්නේ අර ගමේ ගොවියා දෙන උත්තරේ මොකද්ද දෙන්නේ? අපි නෙමේනේ කන්නේ අපි කන්නේ මේ ගමේ සම්බහාලනේ අපි කන්නේ ඕවා අපේ පවුලේ කට්ටිය කන්නේ අපේ ළමයයි අපේ ගෑණී කන්නේ ඕවා ඒ ඇති. ඇයි මං අර කලින් කියපු හැමදේම නැතිවීමේ ප්‍රතිඵලය තමයි ඔය භුක්ති විඳින්නේ. තේරුණා නේද? නැතිවීමේ ප්‍රතිඵලය තමයි ඔය භුක්ති විඳින්නේ. එක්ස්පයර් වෙච්ච බේත් ගේනවා. ගැව්ව ලේබලේ ඇමතිතුරු මෙයාගේ අනුමැතියෙන් පිට රටකින් වීසි කරන බෙහෙත් ටික මෙහි පැටෙව්වා. අර ලේබලේ වහලා ලව ලේබලයක් ගැහුවා. මේ ඕන තරම් අහු වෙනවා. කාය වර්ධන ඖෂධ පැති වෙන්න පුළුවන්. ගැමිණි මව්වරුන්ට දෙන්න පුළුවන් ඖෂධ පැති වෙන්න පුළුවන්. ඔක්කොම ලේබල් ගහලා මේ විකුණනවා. ප්‍රශ්නයක් නෑ. අපි බොන්නේ නේ. අපි දන්නවනේ. අපි බොන්නේ අර බ්‍රෑන්ඩ් එකේ ඒවා. අපි දන්නවනේ. ඇයි රටක් හැටියට දි รา ගියපු රටක අර කඩාගෙන වැටෙන පැලක දකින්න තියෙන ලක්ෂණ මේ සියල්ලම තියෙනවා. හාමුදුරුවොත් ඕකුන්ට බණ කියලා වැඩක් නැහැ. දැන් ගෙවල් වල බණ කියන්නේ විනාඩි 20යි. මිනිස්සුත් අපේක්ෂා කරන්නේ එච්චරයි. හාමුදුරුවන්ගේ අපේක්ෂාවත් එච්චරයි. මොකද බණද ඔය චාලිත්‍රයට මිනිස්සු ඔය ආනෝ ඕකුන්ට බණ කියලා වැඩක් තියෙනවා අය. කියලා හිතෙනවා. එහෙම හිතලා උන්වහන්සේලාත් ඒක චාප්පුවට ඔහේ ගල්ලා උන්වහන්සේ ආවෙන්නේ. අපි ශ්‍රද්ධාවෙන් බණ කිව්වොත් කැපවීමේ මිනිස්සුන්ට බණ කිව්වොත් මෙන්න මෙහෙම බණ ටිකක් හරි කිව්වොත් ගෙදරක හරි ගිහිල්ලා එළියේ ඉන්න කොල්ලෝ ටික අහන්නේ මෙන්න මෙහෙමයි. අර සින්දුව තාම ඉවර නැද්ද? අපි ආවේ කන්න මේ මැරිච් එකා මැරුණා අපි කන්න ආවේ මේ අර සින්දුව තාම තියෙනව නේද? සින්දුව නවත්තන්නේ නැද්ද දැම්ම? එහෙමම කියන්නේ මගේ ඩ්‍රයිවර් මහත්මයා එළියේ ඉන්නවනේ. එතකොට එළියේ ඉඳගෙන ඩ්‍රයිවර් මහත්මයාට ඇහෙනවා අර ඔල්ලෝ දන්නේ නැහැ නේ එයා ඩ්‍රයිවර් කියලා. එයාට ඇහෙනවා අර සින්දුව ඉවර වෙන්නේ නැද්ද තාම? මේ වගේ දේවල් මේ වගේ අනුශාසනා සින්දුවක් නිෂ්ඵල කතාවක් බණක් බවට පත්වන්නේ අඥාන කුජීත මුස්පේත්තු සමාජයක් නිර්මාණය වීම නිසා. ඒ නිර්මාණය වූ ඒ පුජ්‍යලයට දොස් කියන්න හොඳ නැහැ. ඒ පුජ්‍යලයා නිර්මාණය වුණේ අන්න අර පෙරකී සියල්ල අහිමි වූ නිසා. අර පුජ්‍යලයට මම දොස් කියන්නේ නැහැ. ඒ පුජ්‍යලයාගේ ගුරුවරුන්ට
ඒ පුජ්‍යලාව වැඩුණු සංස්කෘතියට මම දොස් කියන්නේ පින්නතුනේ. මම ඒ පුජ්‍යලට දොස් කියන්නේ. ඒ පුජ්‍යලයාට විඥානගත වෙච්ච දේනේ පුජ්‍යලයා අහන්නේ. ඒ පුජ්‍යලයා සලකන්නේ ඒක. අන්න එවැනි ඛේද වාචකයකට ලක් වුණු ඛේද වාචනීය ඛේද වාචකයක් වූ සිංහල බෞද්ධ රට හා සංස්කෘතිය. ඉතින් මේ දේවල් මේ පින්නතුන්ට පමණක් නෙමේ ලෝකවාසී බලධාරීන්ට මහානායක ස්වාමීන් වහන්සේලාට ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට සංස්කෘතික ඇමතිවරුන්ට වගකී යුත්තන්ට මේවා ඇසේවා ඔවුන්ගේ කන් නුවණ විවර වේවා කියලා මෛත්‍රී සහගතව ප්‍රාර්ථනා කරන ඒගොල්ලන්ට දොස් කියලා වැඩ කරගන්න බෑනේ. දොස් කියුවාම කවුරුත් මිනිස්සෙක් වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අපි දොස් කියනවා නෙමෙයි ආයාචනා කරනවා. බොහොම ගෞරවයෙන් ආයාචනා කරනවා. මේක හදන්න. එහෙම හැදුවේ නැති වුණොත් අපිට බණක් කියන්න බෑ. මොකද හේතුව අබලන් වෙච්ච බයිසිකලයකින් රේස් පදින්න බෑ. අබලන් වෙච්ච බයිසිකලයකින් වාහනයකින් කාරයකින් රේස් පදින්න බෑ. ඒ කියන්නේ නුවණක් පිළිවෙලකට හැදුන්නේ නැති ශ්‍රද්ධාවක් නැති ප්‍රඥාවක් නැති නුවණක් නැති නිවැරදි ප්‍රතිපත්තිය පිළිවෙලක් නැති රටක වටිනා කියන ධර්මයක් යන්න කීම හරියට අර දි รา ගියපු හරකෙකුට මහා බර කරත්තයක් අදින්න දෙනවා වගේ නිෂ්ඵල ක්‍රියාවලියක්. ඒ හරක වැටෙනවනේ අදින්න බෑ. ඒ නිසා උතුම් ගැඹුරු ධර්මයක් දෙන්න හරක පෝෂණය වෙලා ඉන්න ඕන. ශක්තිමත් වෙලා ඉන්න ඕන. ඒ හරකෙකුට තමයි මේක අදින්න පුළුවන්. එතකොට දි รา ගියපු ජරා ජීර්ණ වෙච්ච සංස්කෘතියක මිනිසුන්ට ගැඹුරු දහමක් කවරටද? කුමකටද? ඒක අදින්න බෑ වුන්ට. ඉතින් මේ කටයුතු පිළිබඳව අද දවසේ විශේෂ දිනයක් යෙදෙන දවසක් හැටියට අපි මතක් කරා හැමදෙනාගේම ඒ වගකීම් රටේ ලෝකේ දහම වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, සංස්කෘතිය වෙනුවෙන්, මානව සත්වයා වෙනුවෙන්, මානව වර්ගයා වෙනුවෙන් සෑදේවා සැකසේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සිහි ධර්ම දේශනා දායකත්වයෙන් දක්වමින් කටයුතු කරනු ලබන්නේ පින්වත් ලලිතා කරුණාරත්න මහත්මිය විසින් එතුමියගේ ආරමුණු බවට පත්වන්නේ මාර්තු මාසේ ලබන මාසේ 7 වන දින යෙදෙන එතුමියගේ උපන් දිනය නිමිති කරගෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදේ බලාපොරොත්තු වෙන එතුමියට ආයුරාරෝග්‍ය සැප වර්ධනය වෙන සද්ධර්මයෙන් ආලෝකවත් වෙන සුබ උපන් දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිනවා. මේ ලැබූ ජීවිතයේ අර්ථයෙන් ධර්මයෙන් යුතු ජීවිතයක් බවට පත් කර ගැනීමට ධර්මයේ ආලෝකය පෙන්වා දුන් අප කල්යාණ මිත්‍ර ඇඹිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් තුරුණු වගේ රැකවරණය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කිරීමටත් එතුමිය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අබේ කුමාර පෙරේරා ඉන්නවත් එතුමියගේ ස්වාමි පුරුෂයාටත් කසුන් ඉනුරි අනූපම දිල්කී යන දූ දරුවන්ටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් නිරෝගී සම්පතත් පවතින රෝග පීඩාවන්ගෙන් වැළකී නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුක්තව කටයුතු කිරීම සඳහා තුරුණගේ ආශිර්වාදය සිත ශාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපාතරයින් සමුගත් දෙමව්පියන් දෙදෙනා ඇතුළු ඥාති මිත්‍රාදී සෑම දෙනාගේම භව ගමන සුගතිගාමී වේවා. හැම දෙනාගේම සංසාරික නිවරට මේ පින් පඬුරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාගේම යහපත් අරමුණ ඉටු වේ ධර්ම අවබෝධයද සැලසී හැම දෙනාටම සිත ශාන්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා ඇතුව සියලු සෙත් ප්‍රාර්ථනා ඇතුළු ඒ වගේම මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා ඇතුව උපන් දින සුබ පැතීම වශයෙන් කල්පනා කරගෙන
අද දවසේ දායකත්වයේ දක්වමින් කටයුතු කරේ ලලිතා කරුණාරත්න පින්වත් මහත්මිය. එතුමියටත් සියලු යහපත සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාට තෙරුවන් සරණයි. අභිවාදන සීලෙස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමුජ්ජතු. සම්බුදු සරණ වේවා. සෝපත්